රයිට් අපි ගිය සතියේ කතා කරේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය සහ ප්‍රකාශ කෝෂය කියන්නේ මොකක්ද කියලා විතරයි. ඒ සම්බන්ධව සිදු කළ පරීක්ෂණ ගැන අපි ගිය සතියේ කතා කරේ නැහැ. හරිද? මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ මොකක්ද කියලා හුවොත් ලෝහ පෘෂ්ඨයකට ආලෝක කිරණ පතනය වූ විට ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වීමේ ක්‍රියාවලිය තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ. අන්න ඒ වගේ නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලට ඒගොල්ලෝ කිව්වා ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන කියලා. හරිනේ? ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන. ඒතර මේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්නේ ඇයි? ආලෝක කිරණ පතනය වීමත් එක්ක ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න විද්‍යාඥයෝ උත්සාහ කරා. නමුත් ඒ දවස්වල තිබුණු දැනුම ප්‍රමාණවත් උනේ නැහැ මේ පිළිබඳව පැහැදිලි කරන්න. ඒ වගේම මේ සිද්ධිය ගැන විද්‍යාඥයෝ ගොඩක් උනන්දුවෙන් පරීක්ෂණ කරා. ඒගොල්ලෝ ඒ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරපු උපකරණය තමයි ප්‍රකාශ විද්‍යුත් කෝෂය කියලා හැඳින්වුවේ. හරිනේ? අපි ප්‍රකාශ විද්‍යුත් කෝෂය දල වශයෙන් නැන්දොත් රික්තණය කරපු බල්බයක් අවතල කැතෝඩයක් ඇනෝඩයට සම්බන්ධ කරපු මයික්‍රෝමීටරයක් කැතෝඩයත් ඇනෝඩයත් අතර විභව අන්තරය මැනීමට වෝල්ට් මීටරයක් ඒ සඳහා විභව අන්තරය ලබා දීමට සර්පණයක් සහිත ප්‍රතිරෝධයක් කෝෂ පද්ධතියක් මූලික වශයෙන් ඔන්න ඔය කරුණු ටික තමයි අඩංගු වෙන්නේ. රික්තණය කරපු බල්බයක් අවතල කැතෝඩයක් ඇනෝඩයක් මයික්‍රෝඇමීටරයක් වෝල්ට් මීටරයක් සර්පණයක් සහිත ප්‍රතිරෝධයක් ඒක සර්පණය චලනය කිරීමෙන් විභවාන්තරය වෙනස් කරන්න පුළුවන් කෝෂ පද්ධතියක්. තර මේ පැත්ත ධනාග්‍රයට සම්බන්ධ වුණු පැත්ත ඇනෝඩය ඍණාග්‍රයට සම්බන්ධ වුණු පැත්ත කැතෝඩය. තර පරීක්ෂණ සිදු කරනකොට ඒගොල්ලෝ කරේ කැතෝඩය මත ආලෝක කිරණ පතනය කරා. ඒත් එක්කම ඒගොල්ලෝ නිරීක්ෂණය කරපු දේ තමයි මයික්‍රෝඇමීටරයේ පාඨාංකය. ඒතර මයික්‍රෝඇමීටරයේ නිකම්ම පාඨාංක පෙන්වන්නේ නැහැ. පාඨාංකයක් පෙන්වන්න නම් ආරෝපණ ගැලීමක් සිද්ධ වෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ ආපස්සට තර්ක කරා. එහෙනම් ආලෝකයේ පතනය වීමත් එක්ක මෙතනින් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්නේ නැති. නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන කැතෝඩයත් ඇනෝඩයත් අතර විභව අන්තරය නිසා ඇනෝඩය දෙසට චලනය වෙන්නේ නැති. මොකද මේ පැත්ත ධනයි මේ පැත්ත ඍණයි. ක්ෂේත්‍රය හැදෙන්නේ මේ දිශාවට. ක්ෂේත්‍රය තියෙන්නේ ඇනෝඩේ සිට කැතෝඩේ දෙසට. ඉලෙක්ට්‍රෝන මත බලය ලැබෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධව. එහෙනම් නිදහස් වන ඉලෙක්ට්‍රෝන ලැබෙන ආකර්ෂණ බලය නිසා ඇනෝඩේ දෙසට ඇවිල්ලා ඇනෝඩේ ගැටෙනවා. ඇනෝඩේ ගැටීමක් කියන්නේ ආරෝපණ පතනය වීමක්. ඒත් එක්කම මයික්‍රෝමීටරේ පාඨාංකයක් පෙන්වනවා. අන්න එතකොට විද්‍යාඥයෝ තේරුම් ගත්තා ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා පතය සම්පූර්ණ වුණු නිසා තමයි මයික්‍රෝමීටරේ කිසියම් පාඨාංකයක් පෙන්눔 කරේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන තමයි මේ ගැලවිලා ආවේ. කොහොමද ඉලෙක්ට්‍රෝන ගැලවිලා ආවේ? ආලෝක කිරණ පතනය වීම නිසා. ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වීම නිසා. හරිනේ? ඔන්න ඔය පිළිබඳව ඒගොල්ලෝ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්තුවා. හරිනේ? වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්තුවා. භාවිතා කරේ මේ ප්‍රකාශ විද්‍යුත් කෝෂය. ඉතින් ප්‍රශ්නේ තිබුණේ ඒගොල්ලන්ට පරීක්ෂණ වලින් විවිධ නිරීක්ෂණ ලැබුණා. විවිධ නිරීක්ෂණ පැහැදිලි කරන්න අමාරු වුණා.
නිරීක්ෂණ ගොඩක් ලැබුණා. කොහොමද මෙහෙම නිරීක්ෂණ ලැබෙන්නේ කියලා ඒගොල්ලන්ට පැහැදිලි කරගන්නයි බැරි වුණේ. අපි ඉස්සල්ලාම බලමු මොනවද ඒගොල්ලන්ට ලැබුණු නිරීක්ෂණ කියලා. පැහැදිලි කරන්න කලින් පරීක්ෂණ කරලා ලැබුණු නිරීක්ෂණ මොනවද කියලා ඉගෙන ගනිමු. හරිනේ? ලියන මාතෘකාව ප්‍රකාශ විද්‍යුත් කෝෂය මගින් මාතෘකාව ලියන්න. ප්‍රකාශ විද්‍යුත් කෝෂය මගින් සිදු කළ පරීක්ෂණවලදී ප්‍රකාශ විද්‍යුත් කෝෂය මගින් සිදු කළ පරීක්ෂණවලදී ලැබුණු නිරීක්ෂණ ප්‍රකාශ විද්‍යුත් කෝෂය මගින් සිදු කළ පරීක්ෂණවලදී ලැබුණු නිරීක්ෂණ right අංක 1 නිරීක්ෂණ ටික අපි ලියමු පිළිවෙලට. අංක 1 කැතෝඩය වෙත අඩු සංඛ්‍යාතයකින් ආරම්භ කරමින් ක්‍රමයෙන් සංඛ්‍යාතය වැඩි කරමින් ආලෝක කිරණ එල්ල කරන ලදී. එවිට ආචරණය සිදු වී මයික්‍රෝඇමීටරය මගින් පාඨාංක දිස් වූයේ පතනය වන ආලෝක කිරණවල සංඛ්‍යාතය කිසියම් අගයක් ඉක්මවා ගිය විටයි. එනම් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිදුවන්නේ පතනය වන කිරණවල සංඛ්‍යාතය එක්තරා අවම අගයක් ඉක්මවා ගිය විටයි.
එක්තරා අවමගයක් ඉක්මවා ගිය විටයි. මෙම අවම සංඛ්‍යාතය දේහලීය සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. මෙම අවම සංඛ්‍යාතය දේහලීය සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. දේහලීය සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. වරහන් ඇතුළේ ලියන්න F note. දේහලීය සංඛ්‍යාතය F note. හරි. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. අපි කැතෝඩය මත පතනය වන කිරණවල සංඛ්‍යාතය අඩු අගයකින් පටන් අරගෙන ටික ටික වැඩි කරනවා. උදාහරණයක් විදියට මම සංඛ්‍යාතය පටන් ගන්නවා 100න්. ඊළඟට ටික ටික වැඩි කරලා මම අරගෙන එනවා 1000 පරාසයට සංඛ්‍යාතය. ඊට පස්සේ ටික ටික තව සංඛ්‍යාතය වැඩි කරලා මම මේක අරගෙන එනවා 10000 පරාසයට. 100 1000 10000 සංඛ්‍යාතය මම ටික ටික වැඩි කරගෙන එනවා. ඔය විදිහට සංඛ්‍යාතය ටික ටික වැඩි කරගෙන එනකොට මුල් අවස්ථාවේදී ඒ කියන්නේ අඩු සංඛ්‍යාත වලට මයික්‍රෝමීටරයේ පාඨාංකයක් පෙනුනේ නැහැ. මයික්‍රෝමීටරයේ පාඨාංකයක් පෙනුනේ නැහැ කියන්නේ ආරෝපණ ඇවිල්ලා ඇනෝඩේ ගැටිලා නැහැ. ආරෝපණ ඇවිල්ලා ඇනෝඩේ ගැටුනේ නැහැ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වෙලා නැහැ. ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා නැහැ. ඔය විදිහට ටික ටික සංඛ්‍යාතය වැඩි කරගෙන යනකොට කිසියම් තැනකදී සංඛ්‍යාතයේ කිසියම් අගයක් ඉක්මවා ගිය විට සංඛ්‍යාතය කිසියම් අගයක් ඉක්මවා ගිය විට තමයි මයික්‍රෝමීටරයේ පාඨාංකය පෙන්වන්නේ. පාඨාංකයක් පෙනුණා කියන්නේ ආරෝපණ ආවා. ආරෝපණ ආවා කියන්නේ කැතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වුණා. ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වුණා. හරිද? එහෙනම් ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වෙලා මයික්‍රෝමීටරයේ පාඨාංකයක් පෙන්වන්නේ හැම සංඛ්‍යාතයකටම නෙමෙයි. සංඛ්‍යාතය කිසියම් අවම අගයක් ඉක්මවා ගිය විට. හරිනේ? ආචරණය සිද්ධ වෙන්නේ පතනය වන කිරණවල සංඛ්‍යාතය කිසියම් අවමගයක් ඉක්මවා ගිය විට. අන්නේ අවමගයට අපි කියනවා දේහලීය සංඛ්‍යාතය F note. එතකොට පතනය වන කිරණවල සංඛ්‍යාතය දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි නම් මයික්‍රෝමීටරයේ පාඨාංක පෙන්වනවා. ඒ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිද්ධ වෙනවා. හැබැයි පතනය වන කිරණවල සංඛ්‍යාතය F note වලට වඩා අඩු නම් මයික්‍රෝමීටරයේ පාඨාංකත් නැහැ. ඒ කියන්නේ ආචරණයක් සිද්ධ වෙලා නැහැ. පළවෙනි නිරීක්ෂණය පැහැදිලිද? පළවෙනි එක තේරුණාද? තේරුණා නම් අත උස්සන්න. පළවෙනි එක පැහැදිලිද? තේරුණා නේද? රයිට් හොඳයි. ප්‍රතිචාර දක්වන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට පාඩම පැහැදිලි නම් ප්‍රතිචාර දක්වන්න. හරිනේ? රයිට්. පැහැදිලි. හරි. අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එක. පළවෙනි නිරීක්ෂණය හරි හොඳයි. ඔන්න දෙවෙනි එක.
සංඛ්‍යාතය F නෝට්ට වඩා අඩු කිරණ සංඛ්‍යාතය F නෝට්ට වඩා අඩු කිරණ F නෝට්ට වඩා අඩු කිරණ කදම්බයේ තීව්‍රතාව වැඩි කරමින් කදම්බයේ තීව්‍රතාව වැඩි කරමින් කැතෝඩය මත පතනය කළ විට කැතෝඩය මත පතනය කළ විට ආචරණයක් සිදු නොවීය ආචරණයක් සිදු නොවීය මෙයින් පැහැදිලි වන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් වීමේ ක්‍රියාවලිය සඳහා ඉලෙක්ට්‍රෝන නිදහස් වීමේ ක්‍රියාවලිය සඳහා මූලික වශයෙන් කිරණවල සංඛ්‍යාතය බලපාන බවයි. මූලික වශයෙන් කිරණවල සංඛ්‍යාතය බලපාන බවයි. මූලික වශයෙන් කිරණවල සංඛ්‍යාතය බලපාන බවයි. හරිද? sorry. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. හරිද? හොඳට අහගෙන ඉන්න. අපි කැතෝඩය මත එල්ල කරනවා සංඛ්‍යාතය දේහලීය සංඛ්‍යාතයට වඩා අඩු ආලෝකය. අඩු ඒවා. හොඳ? හිතන්නකෝ මේ වගේ කියලා අඩු ඒවා එල්ල කරනවා. දේහලීය සංඛ්‍යාතයට වඩා අඩු සංඛ්‍යාතයක් තියෙන කිරණ එල්ල කරනවා. එතකොට ආචරණයක් සිද්ධ වුණේ නැහැ. අපි කරන්නේ කදම්බයේ තීව්‍රතාව වැඩි කරලා එල්ල කරනවා. සංඛ්‍යාතය අඩුයි හැබැයි කදම්බයේ තීව්‍රතාව ඒ කියන්නේ එල්ලවන ආලෝක කිරණ ප්‍රමාණය වැඩි කරනවා. කිරණ ප්‍රමාණය වැඩි කරනවා. ඔහොම. පැහැදිලිද? සංඛ්‍යාතය අඩුයි නමුත් කිරණ ප්‍රමාණය වැඩි කරනවා. හරිනේ? කිරණ ප්‍රමාණය වැඩි කරනවා. වැඩි කරලා කදම්බ තීව්‍රතාව ආලෝක කිරණ ප්‍රමාණය කදම්බ තීව්‍රතාව වැඩි කරලා බලනවා මොකද වෙන්නේ? මුකුත් උනේ නැහැ. ආචරණයක් සිද්ධ වුණේ නැහැ. ඉලෙක්ට්‍රෝන නිදහස් වුණේ නැහැ. හරිනේ? දැන් උදාහරණයක් විදිහට හිතන්න නිකම් මේක සරල උදාහරණයක් තේරෙයිද නැද්ද දන්නේ නැහැ. අපි හිතමු ඕගොල්ලොන්ගේ ගෙදර පේමන්ට් එකේ එළියේ මිදුලේ පේමන්ට් එකේ පොඩි කුණු පැල්ලමක් වගේ තියෙනවා. හරිද? කුණු පැල්ලමක් වගේ තියෙනවා. ඔයා ඕක හොදන්න හිතාගෙන වතුර බාස්කට් එකක් ගහනවා. නමුත් කුණු පැල්ලම යන්නේ නැහැ. ඉතින් පොඩි ජරා ගොඩක් තියෙනවා වතුර බාස්කට් එකක් ගහනවා යන්නේ නැහැ. ඔයා වතුර බාස්කට් කීපයක් ගහනවා. කදම්බ තීව්‍රතාව වැඩි කරනවා. හරිනේ? වතුර බාස්කට් 4-5ක් ගහනවා. ඒත් ඉතින් ජරා ගොඩ ගැලවිලා යන්නේ නැහැ. පේමන්ට් එකේ පොඩි ජරා ගොඩක් තියෙනවා. ඔයා වතුර බාස්කට් එකක් ගහනවා. ගැලවිලා ගියේ නැහැ. ඔයා වතුර බාස්කට් 4-5ක් ගහනවා. ජරා ගොඩ ගැලවිලා යන්නෙම නැහැ. අන්න ඒ වගේ කතාවක් මෙතන කියන්නේ. සංඛ්‍යාතය අඩු කිරණ කදම්බයේ තීව්‍රතාව වැඩි කරලා එල්ල කරනවා. පතනය වන කිරණ ප්‍රමාණය වැඩි කරනවා හැබැයි සංඛ්‍යාතය අඩුයි. එතකොට ආලෝක කිරණ පතනය වීම නිසා ආචරණයක් සිද්ධ වුණේ නැහැ. එතෙන්දී විද්‍යාඥයෝ තේරුම් ගත්තා
ඉලෙක්ට්‍රෝන නිදහස් වීමට මූලික වශයෙන් බලපාන්නේ කදම්බයේ තීව්‍රතාව නෙමෙයි සංඛ්‍යාතය කියලා. හරිනේ? මූලික වශයෙන් බලපාන්නේ තීව්‍රතාව නෙමෙයි සංඛ්‍යාතය කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තා. පැහැදිලිද? ඒ අංක 2 හරිනේ? අංක 2. ඊළඟට තුන්වෙනි එක. ලියන්න තුන්වෙනි එක. සංඛ්‍යාතය F නෝට්ට වඩා F නෝට් කියන්නේ කවුද? දේහලිය. හොඳ? සංඛ්‍යාතය F නෝට්ට වඩා වැඩි ආලෝක කිරණ සංඛ්‍යාතය F නෝට්ට වඩා වැඩි ආලෝක කිරණ සංඛ්‍යාතය හා කදම්බ තීව්‍රතාව නියතව පවත්වා ගනිමින් සංඛ්‍යාතය හා කදම්බ තීව්‍රතාව නියතව පවත්වා ගනිමින් කැතෝඩය මත පතිත කරන ලදී. කැතෝඩය මත පතිත කරන ලදී. එවිට ආචරණයක් සිදු වී මයික්‍රෝ ඇමීටරේ පාඨාංක දිස්විය. එවිට ආචරණයක් සිදු වී මයික්‍රෝ ඇමීටරේ පාඨාංක දිස්විය. පාඨාංක දිස්විය. ඔන්න ආයෙ කියනවා ආයෙත් කියනවා අහගන්න. සංඛ්‍යාතය F නෝට්ට වඩා වැඩි ආලෝක කිරණ සංඛ්‍යාතය හා කදම්බ තීව්‍රතාව නියතව පවත්වා ගනිමින් කැතෝඩය මත පතිත කරන ලදී. එවිට ආචරණයක් සිදු වී මයික්‍රෝ ඇමීටරේ පාඨාංක දිස්විය. හරිද? රයිට්. හොඳට අහගෙන ඉන්න. තුන්වෙනි එක හොඳ. මම කැතෝඩය මතට එවන්නේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි කිරණ. මම මේ පැත්ත මකනවා දැන්. අඩු ඒවා නෙමෙයි එවන්නේ වැඩි කිරණ. අඩු ඒවා නෙමෙයි වැඩි ඒවා. මෙතන F නෝට් නම් මම එවන්නේ වැඩි ඒවා. හොඳ? මේ වගේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි කිරණ. හැබැයි එවන්නේ සංඛ්‍යාතයයි කදම්බේ තීව්‍රතාවයයි නියතව පවත්වාගෙන. සංඛ්‍යාතයන් නියතයි කදම්බේ තීව්‍රතාව කියන්නේ I තීව්‍රතාව නියතයි Fi නියතයි. දේහලීය සංඛ්‍යාතයට වැඩි කිරණ එවනවා සංඛ්‍යාතයයි කදම්බේ තීව්‍රතාවයයි නියතව. එතකොට අපි කොහොමද තේරුම් ගන්න ඕන සංඛ්‍යාතයේ දේහලීය අගයට වඩා වැඩි නම් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. හරිනේ? සංඛ්‍යාතයේ දේහලීය අගයට වඩා වැඩි නම් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ආයේ එමුද ඔයගොල්ලෝගේ පේමන්ට් එකේ තියෙන ජරාගොඩට. දැන් පේමන්ට් එකේ තියෙන ජරාගොඩ ඔයා එක වතුර බාස්කට් එකක් ගැහුවා ගැලවුන්නේ නැහැ. ඔයා වතුර බාස්කට් කීපයක් ගැහුවා ගැලවුන්නේ නැහැ. එතන හේතුව තමයි එල්ල කරන වතුර බාස්කට් ප්‍රමාණය නෙමෙයි බලපාන්නේ.
ඇත්තටම එල්ල කරන වතුර ප්‍රහාරයේ ප්‍රෙෂර් එක, පවර් එක, ගම්මිතාව. ඔයා වතුර බාස්කට් එක හයියෙන් එවන්න ඕන. බාස්කට් එක නෙමෙයි, ජල පහර. හරිනේ? ඔයා වතුර පාර හයියෙන් විසිකරොත් බොහෝ විට ජරාගොඩ ගැලවිලා යනවා. අන්න ඒ වගේ වැඩි සංඛ්‍යාතයක් තියෙන කිරණ තීව්‍රතාව නියතව එව්වොත් ඉලෙක්ට්‍රෝන ගැලවිලා මයික්‍රෝ ඇමීටරේ පාඨාංක පෙන්වනවා. ආචරණයක් සිද්ධ වෙනවා. හරිනේ? ආචරණයක් සිද්ධ වෙනවා. හොඳට අහගෙන ඉන්නවද? මෙන්න මෙතනින් එහාට තමයි පොඩ්ඩක් මේක සංකීර්ණ වෙන්නේ. දැන් මේ පටන් ගන්න හදන්නේ මෙතනින් ඉස්සරහට තමයි මේක පොඩ්ඩක් සංකීර්ණ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මනස එකඟ කරගෙන හොඳ අවධානයක් දෙන්න. මෙතන සිට පොඩ්ඩක් මේක සංකීර්ණ පැත්තට යනවා. ඔන්න මුලින්ම කිව්වොත් මෙතන සිට සංකීර්ණ වෙනවා. හොඳ අවධානයක් දෙන්න. හරිනේ? right. එතනින්ම ලියන්න. තුන්වෙනි කරුණමයි එතනින්ම ලියන්න. ඉන්පසු කෝෂයේ විභවය ධන අගයක සිට ක්‍රමයෙන් අඩු කරමින් ශුන්‍ය හරහා ඍණ අගයන්ට පත් කරන ලදී. ඉන්පසු ඍණ විභවය ක්‍රමයෙන් වැඩි කරන ලදී. එසේ කෝෂයේ විභවය විචලනය කරන විට මයික්‍රෝ ඇමීටරේ පාඨාංකය හෙවත් ප්‍රකාශ ධාරාව සටහන් කර ලබාගත් පාඨාංක මගින් විභවයට එරෙහිව ප්‍රකාශ ධාරාව ප්‍රස්ථාරගත කරන ලදී. ලබාගත් පාඨාංක මගින් විභවයට එරෙහිව ප්‍රකාශ ධාරාව ප්‍රස්ථාරගත කරන ලදී.
එවිට පහත ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබුණි. එවිට පහත ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබුණි. පහත ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබුණි. හොඳට අහගෙන ඉන්න. දැන් මම ඕක පැහැදිලි කරන්නම්. කොහොමත් ඕක තේරෙන්නේ නැහැ එකපාරට. අපි ඉස්සෙල්ලා ප්‍රස්ථාරය අඳිමු. ප්‍රස්ථාරය ඕගොල්ලෝ වම් පැත්තට වෙන්න ඇඳගන්න. ඊට පස්සේ ප්‍රස්ථාරයට ඉස්සරහින් තව පොඩි නෝට් එකක් ලියන්න පුළුවන්. හරිනේ? ප්‍රස්ථාරය මම අඳින්නම් මෙන්න මෙතනින්. මේ අපේ තුන්වෙනි කරුණට අදාළව විභවයට එරෙහිව ප්‍රකාශ ධාරාව ඕක තමයි දල හැඩය. ඇඳගන්න. ප්‍රස්ථාර වම් පැත්තට වෙන්න ඇඳගන්න. එතකොට දකුණු පැත්තෙන් නෝට් එක ලියන්න පුළුවන්. තාම ඉන්නේ තුන්වෙනි කරුණේ. හොඳ ඉවර නැහැ.